අද අපි මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය ඒකකයේ පටන් ගන්නෙ. එතකොට අපි දැන් මම ඔයාලෙන් ප්‍රශ්නයක් අහුවොත් මුලින්ම අපි ස්කන්ධයේ මයින්ඩ් භාවිතා කරන ඒකකය මොකක්ද කියලා. එතකොට අපි දන්නවා ස්කන්ධයේ මයින අන්තර්ජාතික ඒකකය තමයි කිලෝග්‍රෑම්. එතකොට කිලෝග්‍රෑම් වල පොඩි ඒකක තියෙනවා. ග්‍රෑම්, මිලිග්‍රෑම්, තව පොඩි මේකයක් තියෙනවා අටෝග්‍රෑම් කියලා. එතකොට මේ ඒකක වලින් තමයි ද්‍රව්‍ය වල අපි ස්කන්ධය වයින්නේ. හැබැයි පරමාණු සහ අණු වල ගත්තාම ඊටමත් ඒවා ස්කන්ධයෙන් ගත්තාම ඊටමත් කුඩාගයක් හින්දා ඒ වල ස්කන්ධේ ප්‍රකාශ කරන්න අපහසුයි මේ තියෙන ඒකක වලින්. දැන් ඔතන ඔය පළවෙනි වගුවෙන් ඔයාලට පෙන්නලා තියෙනවා. ඒ ද්‍රව්‍ය මැනීමට සාමාන්‍යයෙන් භාවිතා කරන ඒකකය මොකක්ද කියලා අහලා තියෙනවා. දැන් මෝටර රථයක ස්කන්ධය අපි වයින්නේ කිලෝග්‍රෑම් වලින් kg. හරි. ඊළඟ පාන් ගෙඩියක් ස්කන්ධයම ඉන්නේ ග්‍රෑම් වලින්. ගඩොල් කැටයක ස්කන්ධය අපිට ග්‍රෑම් වලින් මයින්න පුළුවන් g. ඒ සිම්පල් අකුරු එන්න ඕන. කිලෝග්‍රෑම් කියද්දි සිම්පල් kg, ග්‍රෑම් කියද්දි සිම්පල් g. ඊළඟ බෙහෙත් පෙත්තක ස්කන්ධය මයින්න භාවිතා කරනවා මිලිග්‍රෑම් mg. ඒ වගේ ඊළඟට අහනවා කාබන් ඩයොක්සයිඩ් අණුවක් හීලියම් පරමාණුක ස්කන්ධය. ඒව ප්‍රකාශ කරන්න භාවිතා කරන්න මේ ඒකක භාවිතා කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා පරමාණුක භාර අන්තර්ජාතික කොමිසම තීරණය කරනවා පරමාණු වල සහ අණු වල ස්කන්ධයමයින්ද අපි වෙනම ඒකයක් හදාගමුයි කියලා. ඒතර අන්නේ ඒකක ඒගොල්ලෝ හඳුන්වනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. හරි. ඉංග්‍රීසියෙන් කියනවා atomic mass unit. ඒක කෙටි කරලා කියනවා AMU කියලා. ඉතින් මේ මුලින්ම සම්මතයක් තියෙන්න එපා. දැන් පරමාණුක ස්කන්ධ ඒකකයේ කියපුවම සම්මතයක් තියෙන්න ඕන. ඒතකොට ඒගොල්ලෝ මුලින්ම ගත්තේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය. ඒතකොට හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් 1.674 වැඩි කිරීම 10 ඍණ 24ක්. ඒ කියන්නේ ඉතා කුඩා අගයක්. ඒතකොට මේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය යොදාගෙන තමයි අනිත් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කළේ. එතකොට කාලයක් ඒක තිබ්බා. ඊට පස්සේ නූතනේ පරමාණු ස්කන්ධ ඒකකයේ විදිහට හඳුන්වන්නේ 12C6 කියන කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. එතකොට 12C6 කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය කීයද කියලා අපි තව ටිකකින් හොයමු. එතකොට අන්න ඒක තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට නූතනේ හඳුන්වන්නේ. ඉතින් අපි ඊළඟට ගියොත් එතකොට කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය මැනීමට භාවිතා කරන ඒකකය තමයි පරමාණුක ස්කන්ධ ඒකකය. කෙටියෙන් උතන ලියාගන්න AMU කියලා. සිම්පල් අකුරු දාගන්න AMU. ඒ වගේ හීලියම් පරමාණුක ස්කන්ධයක් ප්‍රකාශ කරන්නේ AMU වලින්. හරි. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ යනු කුමක්ද? එතකොට පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ නූතනයේ අර්ථ දැක්වීමට අනුව 12C6 කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. 12C6 කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය හඳුන්වනවා පරමාණුක ස්කන්ධ ඒකකය. එහෙම නැත්නම් AMU එකක් කියලා. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය අපි දැන් හොයමු. පරමාණුක ස්කන්ධ ඒකකය සමානයි 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් අපි බලන්න ඕන. එතකොට 12C6 පරමාණු ස්කන්ධයේ 1.999 වැඩි කිරීම 10 ඍණ 23යි. ග්‍රෑම්. ඕකෙන් 12න් එකක් තමයි අපිට බලන්න වෙන්නේ. ඒතර ඒකෙන් 12 එකක් තමයි පරමාණු ස්කන්ධ ඒකකයක් කියලා අපිට හඳුන්වන්න වෙන්නේ. ඒතර අපි ඒක හොයාගමු. 1.999 බෙදන්න වෙනවා 12න්. අපි හොයමු. එකට නැහැ 0.19ට 1යි ඉතුරුයි 7ක් 79ට 12 වරක් 6 72යි ඉතුරුයි 7ක් අපි බිඳුව ගමු 12 වරක් 5 60යි ඉතුරුයි 10ක් තව බිඳුවක් ගමු 100ට 8යි right 8 96යි එතකොට අපිට එනවා 0.165 8 වැඩි කිරීම 10 ඍණ
23යි ග්‍රෑම් කියලා. එතකොට අපි මේක විද්‍යාත්මකාංකණයෙන් සම්මත ක්‍රමයෙන් ලිව්වොත් 1.658 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. මේක අපි දශම ස්ථාන දෙකකට ගත්තොත් 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කීයද? 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි කියලා අපි සලකනවා. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ, එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය සොයන්න කියන තැන මේක මේ විදිහට හදලා තියෙන්න ඕන. හරි? ඊළඟට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද? දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ දැන් අපි හිතමු සෝඩියම් පරමාණු ස්කන්ධය. දැන් මේ සෝඩියම් කියන පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්නේ 12C6 කියන කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකකට සාපේක්ෂව තමයි බලන්න. මේකනේ පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ. ඒතකොට 12C6 කාබන් පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් වගේ සෝඩියම් පරමාණු කී ගුණයක්ද? අන්න ඒකට කියනවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. ඒතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් කියන්නේ යම් පරමාණුක ස්කන්ධය 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියන එකයි. එතකොට පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යන කුමක්ද කියලා අහලා තියෙන තැන ඔයාලට ලියන්න වෙනවා. යම් පරමාණුක ස්කන්ධය 12C6 කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නයි. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි හොයන්න සමීකරණයක් තියෙනවා. මම මේ කෙටි කරලා ලියන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි පරමාණුවේ ස්කන්ධය බෙදීම 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක. එතකොට මේ 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එක වෙනුවට අපිට ලියන්න පුළුවන් ඕනනම් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එහෙනම් මෙතන ඕන වරහන් ඇතුළේ ලියා ගන්න පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. හරි? ඒ විදිහට ඕනනම් අපිට යොදා ගන්න පුළුවන්. ඒතර පරමාණු ස්කන්ධ ඒකේ අපි දන්නවා දැනටමත් 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියන එක. ඒතර ඒ අනුව අපිට පුළුවන් ගාණක් හදන්න. එහා පැත්තේ තියෙනවා කාබන් පරමාණුක සැබෑ ස්කන්ධය ග්‍රෑම් 1.999 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඔක්සිජන් පරමාණුක ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. මේ අනුව ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. ඒතර අපිට මෙතන ගමු ඔක්සිජන් වල සමීකරණය හදලා ගන්න. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය බෙදීම 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. right? එතකොට මේ ගානේ අපිට කාබන් පරමාණුවේ සැබෑ ස්කන්ධය දීලා තියෙන නිසා මම මේ ටික මකනවා. right? එතකොට අපිට පුළුවන් මේකට ওই පද ටික ආදේශ කරන්න. එතකොට කාබන් පරමාණුවේ ස්කන්ධය 1.999 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. 12C6 පරමාණුවේ ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධයනේ දාන්න ඕනේ. ඔක්සිජන් පරමාණු ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. කාබන් පරමාණු ස්කන්ධය 1.999 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒකෙන් 12න් එකක්. එතකොට මෙතනට ඔයාලට වෙනවා ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධ වලට ඒකක නැහැ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියපුවාම ඒකකයක් අපි ලියන්නේ නැහැ. දැන් මේක අපිට සුළු කරන්නයි තියෙන්නේ. 10 ඍණ 23ට 10 ඍණ 23 කැපිලා යනවා. එතකොට අපිට එනවා 2.66 බෙදීම 1.99 බෙදීම 12 කියලා. හරි? ඔන්න ඔහොම තමයි එන්නේ. එතකොට මේකෙන් අපිට කියන්න පුළුවන් අපිට තේරෙන විදිහට ලියාගත්තොත් 2.66 මේ ඉරෙන් කියන්නේ
මේක කියනවා බෙදන්න. බෙදන්න 1.99 බෙදීම 12 කියන එක. ඒතර අපිට මේක තවදුරටත් සුළු කරමු 2.66 බෙදීම වෙනුවට වැඩි කිරීම ගත්තේ මේක උඩ යට මාරු වෙනවා. උඩට එනවා 12 ඉර යට යනවා 1.99. දශම තියාගෙන බෙදන්න බෑනේ. ඒ නිසා අපි මේ දශම ස්ථාන දෙක ඉවත් කරන්න යට 100න් වැඩි කරමු. යට වැඩි කරන සංඛ්‍යාවම උඩ අපිට වැඩි කරන්න වෙනවා. එතකොට එන්නේ මොකද්ද? 2.6යි දශම ස්ථානේ අයින් වෙනවානේ. 100න් වැඩි කරලා අපි ගමු. 100න් වැඩි කරලා ගත්තාම 266 වැඩි කිරීම 12 බෙදීම මේක 100න් වැඩි කරලා ගත්තාම දශම ස්ථානේ අයින් වෙනවා. 199න් බෙදන්න ඕන. එතකොට මේකයි දැන් අපිට සුළු කරන්න තියෙන්නේ. උඩයට කැපෙන්නේ නැහැ බැලුව බැලමට. එහෙනම් අපිට 266 12න් බෙදලා 196න් බෙදන්න වෙනවා. 12 වරක් 6 72යි 7ක් ඉතුරුයි 12 වරක් 6 72යි 7යි 79යි 7ක් ඉතුරුයි 12 වරක් 2 24යි 7යි 31යි ඒක 199න් බෙදන්න ඕන. එහෙනම් අපි දීර්ඝ බෙදීමෙන් බෙදුම් 3192 199න් බෙදන්න. ඒතර අපිට 3ට 199 ඒවා නැහැ 31 කරත් නැහැ 319ට 199 ඒවා එකයි යන්නේ දෙකක් යන්න බෑනේ. එතකොට 199යි ඉතුරුයි 120ක් ආයි මේ දෙක ගමු 1202ට 6ක් විතරයි 6ක් 9 54යි 5ක් ඉතුරුයි 54යි 5යි 59යි 5ක් ඉතුරුයි 6ක් 1 6යි 5යි 11යි. එතකොට ඉතුරුයි 8යි ඉතුරු වෙන්නේ. දශම 80ට ගත්තාම 199 ඒවා නෑ. ඒක තවදුරටත් සුළු කරන්න අවශ්‍ය නැහැ. දශම ස්ථානයක විතරක් බලපුවාම ඇති. එහෙනම් උත්තරේ 16. එහෙනම් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 16යි කියලා අපිට ලැබෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ ගාන හදායේදී සෑහෙන වෙලාවක් යනවා මේ සුළු කිරීම කටයුත්තට. හැබැයි ඉතින් අපිට මෙන්න මෙහෙම ක්‍රමයකට මේක කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් අර ඊළඟට දක්වලා තියෙනවා මූලද්‍රව්‍ය අපිට ඉගෙන ගන්න තියෙන මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික. හරි අපිට ඉගෙන ගන්න තියෙන මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික. ඒතකොට ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික වාට පුළුවන් නම් කටපාඩම් කරගන්න. ඒතකොට මේ සුළු කිරීම ටික කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට විභාගෙට ඇත්තටම ලකුණු දෙන්නේ මෙන්න මේ තැන් තුනට. එකක් තමයි මෙන්න මේ සමීකරණයට. මෙතනට එක ලකුණක් හම්බෙනවා. ඊළඟට පද ආදේශයට එක ලකුණක් හම්බ වෙනවා. උත්තරයට එක ලකුණක් හම්බ වෙනවා. හරි? එතකොට මේ සුළු කරයි කියන එක සුළු කිරීම කරපු විදිහට ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට අපිට මේ තැන් තුනට ලකුණු හම්බ වෙනවා නම් අපිට පොඩ්ඩක් මහන්සි වෙලා ඔය මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික පාඩම් කරගන්න පුළුවන් නම් කටපාඩම් කරගන්න පුළුවන් නම් අපිට කරන්න වෙන්නේ සමීකරණ ලිව්ව පදාදේශ කරා. දැන් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය මතකයි. අතන ඕන ආයෙ බලා ගන්න. කීයද? 16යි. කෙලියම උත්තරේ 16යි කියලා දාන්න. මේ අවශ්‍ය නැහැ. රයිට්? ඒතර ඒ විදිහට අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් ඒ ක්‍රමයෙන්. ඒ නිසා සුළු කර ඉන්න කාලේ නාස්ති කරන්න බෑ අපිට විභාගෙට. මොකද ගොඩාක් ප්‍රශ්න තෝගයක් තියෙනවනේ අපිට උත්තර ලියන්න. ඒ නිසා මේක අර වගේ කෙටි ක්‍රමයක් අනුගමනය කළොත් ලේසි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙට යන්න. පොටෑසියම් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 6.47යි 6 වැඩි කිරීම 10 ඍණ 23යි 12C6 පරමාණුක සැබෑ ස්කන්ධය දීලා තියෙනවා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙනම් ඔයාලා මේක දැන් හදාගන්න කරා. සමීකරණය අපි ලියනවා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි පොටෑසියම් පරමාණු ස්කන්ධය බෙදීම 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. එතකොට අපි බලමු පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 6.4යි 7යි 6 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. right කාබන් පරමාණු ස්කන්ධ 1.9යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒකෙන් 12න් එකක්. පද ආදේශ කළා. ඊට පස්සේ දැන් පොටෑසියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපිට කඩපාඩම් නම් අර බලන්න පොටෑසියම් වල කීයද? බලලා කියන්නේ 39යි. එහෙනම් ඔය උත්තරේ කෙලිම 39යි කියලා දාන්න. නේද? ඔච්චරයි. ලේසියිනේ. එතකොට අනිවාර්යෙන් සමීකරණය ලියන්න පද ආදේශ කරන් උත්තරේ ගන්න. එච්චරයි. right? ඊළඟ 7 වෙනි ගානට යන්න. සෝඩියම් පරමාණුවක ස්කන්ධය දීලා දෙනවා 3.81යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්.
පරමාණුක ස්කන්ධ ඒකකයගේ දීලා තියෙන 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. එතකොට මෙතනට අපිට දැන් සමීකරණයට ගන්න වෙන්නේ මොකද්ද? කවුද කෙනා? සෝඩියම්. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි සෝඩියම් පරමාණු ස්කන්ධයේ බෙදීම. දැන් 1206 පරමාණු ස්කන්ධේ 12න් එකක ස්කන්ධය තමයි මේ අපිට දීලා තියෙන්නේ. මොකක්ද පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එහෙනම් හින්දා අපි මෙතනට ලියමු මොකද්ද ලියන්නේ? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය. දැන් පුළුවන් මේකට අපි පද ආදේශ කරන්න. සෝඩියම් පරමාණු ස්කන්ධය 3.819 වැඩි කිරීම 10 ඍණ 23යි. පරමාණු ස්කන්ධ ඒකකයගේ අපිට කිරීම දීලා තියෙනවා 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි කියලා. ග්‍රෑම්. ඒතර ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. එහෙනම් දැන් සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ වලට කටපාඩම්නේ. කීයද සෝඩියම් වල? 23යි. එහෙනම් උත්තරය දැම්මා 23යි කියලා. රයිට් එච්චරයි. ඔන්න විදිහටයි අපි කරයි යන්නේ. රයිට්. රයිට්. ඊළඟට අපි යන් 8 වෙනි ගාන. රයිට් 8 වෙනි ගාන. 8 වෙනි ගානේ තියෙන්නේ මොකද්ද? ඒනම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 12C6 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 8 ගුණයකින්. ඒහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. රයිට්? මොකක්ද ඒ දැන් කියන්නේ? එහෙනම් අපි සමීකරණය ලියමු. ඒ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි ඒ පරමාණු ස්කන්ධයේ බෙදීම 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. එතකොට අපිට මෙහෙම දීලා තියෙනවා. ඒනම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 12C6 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 8 ගුණයක් කියලා. එහෙනම් ඒ පරමාණු ස්කන්ධය කීයද? 12C6 පරමාණුයේ ස්කන්ධයෙන් 8 ගුණයක්. එහෙනම් මේක මෙහෙම ලියනවා. 12C6 පරමාණු ස්කන්ධය වැඩි කිරීම 8යි කියලා. හරි? ඒ පරමාණු ස්කන්ධය. එහෙනම් 12C6 පරමාණු ස්කන්ධයෙන් අපිට බලන්න වෙනවා 12න් එකක්. රයිට්? එතකොට අපිට පේනවා 12C6 පරමාණු ස්කන්ධයට 12C6 පරමාණු ස්කන්ධය කැපිලා යනවා. එහෙනම් අපිට තියෙන මේක සුළු කරන්න 8 අපිට මේක තේරෙන විදිහට ලියන්න 8 බෙදන්න 12න් එක කියලා නෝ කියන්නේ. එතකොට 8 බෙදීම වෙනකොට වැඩි කිරීම ගත්තේ 1න් 12 වෙනවා. එහෙනම් 12 වරක් 8 කීයද? 96. 12 වරක් 8 96. රයිට්? ඊළඟට 9 වෙනි ගානට යන්න. ක්ලෝරින් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 5.9.03 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඊළඟට පරමාණු ස්කන්ධ ඒකකයේ දීලා තියෙන 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙනම් right 12 ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 9 වෙනි ගාන. ක්ලෝරින් පරමාණු ස්කන්ධය බෙදන්න ඕන. මෙතන කෙලින්ම දීලා තියෙන පරමාණු ස්කන්ධ ඒකකේ. එහෙනම් කෙලින්ම අපි මෙතන යටින් ලියමු පරමාණුක ස්කන්ධ ඒකකේ. එහෙනම් Cl පරමාණු ස්කන්ධය කීයද? 5.9.03 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. පරමාණු ස්කන්ධ ඒකකයේ 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. නම් ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ අපිට කටපාඩම් 35.5යි උත්තර. රයිට්? ඊට පස්සේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ඒකකය කුමක්ද කියලා අහනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ඒකකයක් නැත. ඒකක නැහැ. හොඳයි. ඊට පස්සේ අපි යනවා සාපේක්ෂ අණු ස්කන්ධයට. දැන් පරමාණු වල ස්කන්ධය වල ප්‍රකාශ කළා වගේම තමයි අණු වල ස්කන්ධයත් අපි ප්‍රකාශ කරන්නේ. right අණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. එතකොට අපි හිතමු ඇමෝනියා කියන අණුව
ඇමෝනියා කියන අණුව ගත්තාම ඔන්න ඔහම තියෙන අණුවක් නයිට්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු තුනක් එක්කම සම්බන්ධ වෙච්ච අණුවක් ඇමෝනියා කියන අණුව. එතකොට මේ ඇමෝනියා කියන අණුවේ ස්කන්ධය දැන් අණු වල ස්කන්ධය මයින්නත් අපිට යොදාගත්ත මොකද්ද 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක තමයි සම්මතයේ විදිහට යොදාගත්තේ. මේක තමයි සම්මතය. පරමාණු ස්කන්ධ ඒකකයේ ආගි. මේකට සාපේක්ෂව තමයි මේ අණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. එතකොට යම්කිසි අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ යම්කිසි අණුවක ස්කන්ධය 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් මේ කී ගුණයක්ද යන්නේ. හරි? යම්කිසි අණුවක ස්කන්ධය 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නේ. එතකොට මේ විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධය අපි හොයන්න සමීකරණයක් ගොඩ ගන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි අණුවේ ස්කන්ධය බෙදීම 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක කියන. right? ඒතර මේ විදිහට අපිට පරමාණුක ස්කන්ධ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න පුළුවන්. right. අපි දැන් හොයමු. එක ගානක් හදමු. ඒ ගාන දීලා තියෙනවා CO2 අණුවක සැබෑ ස්කන්ධය 7.31 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. කාබන් පරමාණුවේ සැබෑ ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. එහෙනම් CO2 අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. එහෙනම් මෙතන ලිව්වා CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි CO2 අණුවේ ස්කන්ධය බෙදීම 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. එහෙනම් CO2 අණුවේ ස්කන්ධය 7.31 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. 12C6 පරමාණු ස්කන්ධ 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. ඒකෙන් 12න් එකක්. එතකොට මෙතන දැන් සුළු කර කර ඉන්නවද අපි? මෙතන ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් ග්‍රෑම් ටු ග්‍රෑම් කැපිලා යන ඉඳ ඔයාලට පේනවා සාපේක්ෂ අණුක ස්කන්ධ වලටත් ඒකක නැහැ කියන එක. right? එතකොට මේකත් අපි සුළු කර කර ඉන්නේ නැහැ. එතකොට අපි ඒක හොයාගන්න මෙහෙමයි. CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ අතර මේ පරමාණු වල එක පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික එකතු කරන්න. එකතු කරපුවාම එන උත්තරේ තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් ඔන්න බලන්න කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යිනේ. ඔක්සිජන් වල 16යි. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවානේ. එහෙනම් 16ව දෙකක්. එතකොට කීයද? 16 වල කියන්නේ 32යිනේ. එතකොට 44යි. එහෙනම් මේක සුළු කරපුවාම එන උත්තරේ කීයද? 44. ඒක සුළු කර කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම අපිට ඒ පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික එකතු කරන්න. එතකොට ලැබෙනවා කෙලින්ම සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද කියලා. right? එතකොට අපි හොයමු දැන් කීපයක ඒ වගේ සාපේක්ෂ අණුක ස්කන්ධ කීපයක් දැන් මේ සමීකරණයෙන් හොයන්නත් පුළුවන්. අපි මේ ක්‍රමයෙන් කොහොමද කියලා හොයන්න බලමු. අපි ගමු කැල්සියම් කාබනේට්. මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොහොමද හොයන්නේ කියලා. දැන් අපිට ඊට කලින් අපි මේව දන්නවා කියන්නේ කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි, කාබන් වල 12යි, O වල 16යි. ඒක කටපාඩම්නේ. මේ වහගෙනත් වරහන් ඇතුලේ ඕ ටික දෙනවා. ඒතර කැල්සියම් පරමාණු දැන් මේ පරමාණු වල ස්කන්ධ එකතු ගන්න තියෙන්නේ. කැල්සියම් පරමාණු ස්කන්ධය 40යි එකතු කිරීම, කාබන් පරමාණු ස්කන්ධය 12යි, O පරමාණුක ස්කන්ධය 16යි, 16 තුනක් තියෙනවා. 16 තුනේ වැඩි කරන්න ඕන. දැන් ඕක සුළු කරන්නයි තියෙන්නේ. එතකොට 40යි එකතු කිරීම 12 ගන්න 16 තුනක් කියන්නේ 48යි. මේ ටික එකතු කරලා ගත්තාම එනවා 100යි කියලා. right? දැක්කනේ? ඔන්න තව එකක්. ඇමෝනියම් සල්ෆේට්. ඇමෝනියම් සල්ෆේට්. එතකොට ඇමෝනියම් සල්ෆේට් වල හොයමු. එතකොට එතෙන්දී නයිට්‍රජන් වල 14යි සල්ෆර් වල 32යි සාපේක්ෂ පරමාණු ස්කන්ධ. දැන් මෙතන අපිට පරමාණු ටික ගණන් කරන්න පුළුවන් වෙන්න ඕන. right? මෙතන බලන්න මේ වරහන්ට පිටින් තියෙන දෙකෙන් ඇතුලේ තියෙන ටික වැඩි කරලා ගන්න ඕන. right? එතකොට නයිට්‍රජන් පරමාණු කීයක් තියෙනවද මෙතන? දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙවරක් අතර 8ක් තියෙනවා. සල්ෆර් පරමාණු 1යි, O පරමාණු 4යි. එතකොට අපි බලමු නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවානේ. නයිට්‍රජන් පරමාණු ස්කන්ධය 14යි. එහෙනම් 14 ඒවා දෙකක්. ඊළඟ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 1යි. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධ 1යි, එකේව 8ක්. ඊළඟ සල්ෆර් පරමාණු ස්කන්ධය 32යි, O පරමාණුක් 16, 16ව 4. එතකොට මේක සුළු ගණන් නැති තියෙන්නේ. එතකොට 28යි, 8යි,
32යි. මෙතන එනවා 64යි කියලා. එතකොට මේක සුළු ගණනයි තියෙන්නේ 4යි 2යි 6යි 14යි 8යි 22යි 8යි 11යි 13යි 132යි කියලා. right? එක සුළු කරන විදිය. එතකොට ඒ විදිහටයි සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්නේ. 13 වෙනි ගානෙත් අර වගේම ගානක් තියෙන්නේ. එතකොට ජලාණුවක ස්කන්ධය 2.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. පරමාණුක ස්කන්ධ ඒකකය දීලා තියෙන 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එතකොට ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කියලා තියෙනවා. එතකොට ඒකෙත් ඔයාලට පුළුවන් අර වගේම සමීකරණය ලියන්න. එතකොට අපිට ගන්න වෙන්නේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි ජලාණුවේ ස්කන්ධය බෙදීම 12C6 12C6 පරමාණු ස්කන්ධය 12ක ස්කන්ධය තමයි කෙලින්ම දීලා තියෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. ඒක අපිට කෙලින්ම මෙතන ලියන්න පුළුවන් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය. ඒතර H2 අණුවේ ස්කන්ධය 2.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. පරමාණු ස්කන්ධයේ අගේ 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එහෙනම් අපිට උත්තරේ H2O පිළිම H2O කියලා ලිව්වා. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය 1යි, එකේව දෙකක් 2යි. O පරමාණුවක් 16යි. එහෙනම් එකතු කරපුවම 18යි. එහෙනම් උත්තරේ 18යි කියලා මෙතන දාන්න. ඔයන සුළු කරලා ඕනනම් බලන්න 18යි කියලා ඒ උත්තරේ. right? ඊට පස්සේ තියෙන්නේ සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධ කීපයක් ගණනය කිරීම කරන්න සාපේක්ෂ අණුක ස්කන්ධ ටික එතකොට එතන ඔයාලා ගණනය කරන්න ඕන. 14 වෙනි ප්‍රශ්නේ තියෙනවා. එතකොට පහත සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධ සොයන්න කියලා. එතකොට මම ඒකට උත්තර කියන්නම් බලන්න ඔයාලට ආපු උත්තර හරිද කියලා. මුලින් තියෙන ඇමෝනියා වායුව සූත්‍රය NH3 17යි. ඊළඟ සල්ෆියුරික් අම්ලය H2SO4 98යි. ග්ලූකෝස් C6යි H12යි O6 180යි. සුක්‍රෝස් C12යි H22යි O11 342යි. කාබන් ඩයොක්සයිඩ් CO2 වල එනවා 44ක්. මීතේන් CH4 16යි. සල්ෆර් ඩයොක්සයිඩ් SO2 64යි. එතිල් මධ්‍යසාර C2H5OH 46යි. ජලය H2O 18යි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 154යි. ඒ වගේ ඊළඟ 15 වෙනි ප්‍රශ්නේ මැග්නීසියම් ඔක්සයිඩ් MgO 40යි. සෝඩියම් ක්ලෝරයිඩ් NaCl 58.5යි. කැල්සියම් කාබනේට් CaCO3 100යි. පොටෑසියම් සල්ෆේට් K2SO4 174යි. සෝඩියම් බයිකාබනේට් NaCO3 84යි. කැල්සියම් සල්ෆේට් CaSO4 136යි. ඇමෝනියම් කාබනේට් NH4 twice CO3 96යි. ඇලුමිනියම් නයිට්‍රේට් AlNO3 3 times 213යි. බෙරීලියම් හයිඩ්‍රොක්සයිඩ් BeOH twice 43යි. ලිතියම් ඔක්සයිඩ් Li2O 30යි. ඊට පස්සේ යටින් අහනවා සාපේක්ෂ අණුක ස්කන්ධයේ ඒකකය කුමක්ද කියලා. ඒතකොට ඒකකයක් නැත. සාපේක්ෂ පරමාණු ස්කන්ධ වලට සාපේක්ෂ අණුක ස්කන්ධ වලට ඒකක නැහැ කියලා මතක තියාගන්න. right. ඊට පස්සේ දැන් චුට්ටක් බලන්න බෝඩ් එකේ මම මෙතන ලියලා තියෙනවා පරමාණු දැන් අපි ගත්තොත් කාබන් පරමාණුවක් ගත්තොත් කාබන් පරමාණුවක දැන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යිනේ. ඒ හරියටම කාබන් පරමාණු ග්‍රෑම් 12ක් ගත්තොත් එතන තියෙනවා හරියටම කාබන් පරමාණු මෙන්න මෙච්චරක් 6.022 වැඩි කිරීම 1023ක් තියෙනවා. තා විශාල සංඛ්‍යාවක්. මම මේ පොඩක් දිගහැරලා ලිව්වොත් මෙන්න මෙහෙමයි මේ. ඔන්න ඔච්චරක් තියෙනවා. හරි. තා විශාල සංඛ්‍යාවක්. හරි. එතන මේ හැම එකේම එහෙමයි.
ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙනවා පරමාණු 6.02 වැඩි කිරීම 1023ක්. දැන් මැග්නීසියම් ගත්තාම සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 24යිනේ. ඒතර හරියටම මැග්නීසියම් පටියකින් ග්‍රෑම් 24 කෑල්ලක් කපලා අරගෙන ඒකේ පරමාණු ගාන ගණන් කළොත් මෙන්න මේ ගානක් තියෙනවා. right? ඒ වගේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධ එකයි ග්‍රෑම් එකක් ගත්තොත් හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 6.02 වැඩි කිරීම 1023. ක්ලෝරින් වල 35.5 ග්‍රෑම් 35.5 ගත්තොත් Cl පරමාණු තියෙනවා හරියටම 6.02 වැඩි කිරීම 1023ක්. දැන් මෙතන ඉස්ස දීලා තියෙනවා ඔයාලට කැමති තව මූලද්‍රව්‍යයක්. අපි හිතමු කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යිනේ ග්‍රෑම් 40ක් ගත්තොත් එතන තියෙනවා කැල්සියම් පරමාණු 6.02 වැඩි කිරීම 1023ක්. දැන් සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි ග්‍රෑම් 23ක් ගත්තොත් සෝඩියම් කිරලා ගත්තොත් අපිට පුළුවන් තරාදියකින් කිරලා ගන්න ග්‍රෑම් 23ක්. එතකොට එතන හරියටම ගණන් කරලා බැලුවොත් සෝඩියම් පරමාණු තියෙනවා 6.02 වැඩි කිරීම 1023ක්. ඒ වගේ තව කෙනෙක් අපි ගමු ෆොස්ෆරස් ග්‍රෑම් 31ක් ගත්තොත් එතන තියෙනවා ෆොස්ෆරස් පරමාණු 6.02 වැඩි කිරීම 1023ක්. ඒ වගේම තමයි අණු. මේ අණු වල දැන් මේ බලන්න ග්ලූකෝස් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධ 180යි. ඒතර ග්ලූකෝස් ග්‍රෑම් 180ක් කියලා ගත්තොත් දැන් ග්ලූකෝස් පැකට් තියෙන අපි කාලා තියෙනවා. ඒ ග්ලූකෝස් හරියටම ග්‍රෑම් 180ක් කියලා ගත්තොත් අපිට තියෙනවා එතන ග්ලූකෝස් අණු 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා. ඒ SO2 මේ සාපේක්ෂ අණු ස්කන්ධය 64යි ග්‍රෑම් 64ක් කියලා ගත්තොත් එතන තියෙනවා SO2 කියන අණු 6.02 වැඩි කිරීම 1023ක්. CO2 ත් එහෙමයි. CO2 වල සාපේක්ෂ අණු ස්කන්ධය 44යි ග්‍රෑම් 44ක් ගත්තොත් තියෙනවා අණු CO2 අණු 6.02 වැඩි කිරීම 1023ක්. හයිඩ්‍රජන් සාපේක්ෂ අණු ස්කන්ධය ග්‍රෑම් 2යි ග්‍රෑම් 2ක් ගත්තොත් එතනක් තියෙනවා ඒ වගේම ඒ වගේ තවත් අවස්ථා දෙකක් වාලියන් තියෙනවා. අපි ගමු ඕන්න තව CH4 මීතේන් CH4 සාපේක්ෂ අණු ස්කන්ධය 16යි ග්‍රෑම් 16ක් ගත්තොත් එතන තියෙනවා CH4 අණු 6.02 වැඩි කිරීම 1023ක්. මෙතනත් Na3 සාපේක්ෂ අණු ස්කන්ධය 17යි ග්‍රෑම් 17ක් ගත්තොත් අණු එච්චරක් තියෙනවා. ඒ වගේ අපි තව එකක් ගමු CaCO3 කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක් ගත්තොත් එතන තියෙනවා CaCO3 අණු 6.02 වැඩි කිරීම 1023ක්. ඉතින් ඒ විදිහට යම් පරමාණුවක් සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගත්තොත් එතන තියෙනවා පරමාණු මෙච්චර සංඛ්‍යාව. යම් කිසි අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙනවා අණු හරියටම මෙන්න මෙච්චර ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ සංඛ්‍යාවට නමක් දීලා තියෙනවා. ඇවගාඩ්‍රෝට නම්බුවක් විදිහට ඒ නම භාවිතා කරනවා. මේකට ඇවගාඩ්‍රෝ නියතය කියලා. එතකොට මේ ඇවගාඩ්‍රෝ නියතය නැත්නම් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ 6.02 වැඩි කිරීම 1023ක්. මේක නියතයක්. මේක නියතයක් කියන්නේ මේක අයි කිව්වොත් පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තොත් එතන පරමාණු මෙච්චරක් තියෙනවා. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. එනත යම්කිසි අණුවක සාපේක්ෂ අණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙනවා අණු මෙන්න මෙච්චර ප්‍රමාණය. ඉතින් ඊළඟට අපෙන් අහන්නේ ඒකයි ඊළඟට අහන්නේ ඇවගාඩ්‍රෝ නියතය යනු කුමක්ද? එතකොට මේක ආමිඩියෝ ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥ නම්බුවක් විදිහටයි මේ නියතයට එයාගේ නමක් දාලා තියෙන්නේ. එතකොට ඒක ඇවගාඩ්‍රෝ නියතයේ අර්ධයක්වීම මෙහෙම තියෙන්න ඕන. මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් කල එම මූලද්‍රව්‍ය හෝ අණු 6.02 වැඩි කිරීම 1023ක් ඇත. මෙම නියත සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතය ලෙස හැඳින්වේ කියලා. එතන ඒක ලියලා තියෙන්න ඕන. ඊළාට මවුලයක්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කියනවා දැන් පොත් 12ක් ගත්තොත් කියන්න පුළුවන් පොත් දුසිමක් කියලා නේ. පෑන් 24ක් ගත්තොත් එතන තියෙනවා පෑන් දුසින් දෙකක්. හරි. එතකොට ඒ වගේ මෙන්න මේ සංඛ්‍යාව අපි හඳුන්වනවා මේක ඉතා විශාල සංඛ්‍යාවක්. මේක හඳුන්වනවා මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව හඳුන්වනවා මවුල එකක් කියලා. මවුල එකක්. හරි. මවුල එකක්. ඒතර මවුලයක් කියන එක ඉතා විශාල සංඛ්‍යාවක්. හරි. ඉතා විශාල සංඛ්‍යාවක්. මේක මේකට වාට නිකන්
නිකන් දල අදහසක් ගන්න මම මෙහෙම කියන්නම්කෝ. අපි හිතමු half sheet තියෙන. එතකොට half sheet ගත්තාම අපි half sheet මවුලයක් ගත්තා කියලා හිතන්නකෝ. half sheet එක කියන්නේ ඉතා තුනී ඝනකමක් තියෙන කඩදාසියක්. එතන මේ half sheet මවුලයක් හිතන්නකෝ අපි එක මත එක උඩට එහෙම තිබ්බයි කියලා. හරි දැන් ඉතින් කල්පනා ගන්න එපා. ඔක දෙල මුලකින් පෙරලෙනවනේ අනම් එහෙම එමුකුත් හිතන්න එපා. එහෙම තිබ්බයි කියලා හිතන්නකෝ. ඊට පස්සේ අපි හිතන්න ඔය half sheet එහෙම තියලා ඒක උඩට නැග්ගයි කියලා. එතකොට අපිට එවරස් කන්ද මුදුන මෙන්න මෙහෙම පහලින් ඔන්න ඔහොම බලා ගන්න පුළුවන් අන්න අර තියෙන එවරස් කන්දේ මුදුන කියලා. ඒ කියන්නේ එහෙම half sheet මවුලයක් තිබ්බොත් එවරස් කන්දටත් වඩා උසට යනවා. හරි. ඊළඟට හිතන්නකෝ මෙහෙම එකක්. මට තියෙනවා රුපියල් මවුලයක්. මේ මට රුපියල් මේ මවුලේ මම මේ මුළු ලෝකේ හැමෝටම සමානව බෙදුවා කියලා හිතන්නකෝ. එතකොට එක්කෙනෙකුට කීයක් විතර හම්බෙයිද? මේ මුළු ලෝකෙ මේ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයාට පවා මම බෙදනවා මේක. බෙදුවොත් එක්කෙනෙකුට හම්බෙනවා කෝටි ගාණක මුදලක් පරම්පරා කිහිපයක් ජීවත් කරන්න පුළුවන් මුදලක් හම්බෙනවා. දැන් බලන්න ඒකේ විශාලත්වය. ඒ කියන්නේ මවුලයක් කියන්නේ එච්චර විශාලම සංඛ්‍යාවක්. ඒතර මවුලයක අර්ථ දැක්වීම අර සම්මත පරමාණු යොදාගෙන තමයි අර්ථ දැක්වීම හදලා තියෙන්නේ. 1206 පරමාණු යොදාගෙනයි මේ අර්ථ දැක්වීම හදලා තියෙන්නේ. ඒ නිසා මේ අර්ථ දැක්වීම ලියන්න ලියලායි highlight කරගන්න. එහෙනම් මවුලයක් කියන්නේ මොකද්ද? 1206 සමස්ථානිකයේ ග්‍රෑම් 12ක් තුල අඩංගු. right ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යක මූලික තැනුම් මේකක. මොනවාද මූලික තැනුම් මේක? එක පරමාණු අණු අයන ඒ සංඛ්‍යාවක් හඳුන්වනවා මවුලයක් කියලා. එහෙනම් මවුලයක් කියන්නේ 1206 සමස්ථානිකයේ ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක මූලික තැනුම් මේකක සංඛ්‍යාව තමයි මවුලයක් කියලා හඳුන්වන්නේ. එතකොට මේකෙන් අපිට යම් යම් ගණනය කිරීම හම්බ වෙනවා දැන් කරන්න. ගණනය කිරීම කරන්න වෙනවා. right එතකොට දැන් අපිට විවිධාකාරයේ විවිධ පැති වලින් මේක ගණනය කිරීම අපිට දෙන්න පුළුවන්. උදාහරණ ටිකක් අපි පොඩ්ඩක් බලමු. දැන් මෙතනට එන්නකො. දැන් කාබන් ග්‍රෑම් 12ක තියෙනවා පරමාණු 6.0.22 වැඩි කිරීම 10 23ක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මෙතන තියෙනවා මවුල එකක්. නේද? මවුල එකක් තියෙනවායි කියන. මවුල එකක්. මවුල කියන එක අපිට MOL කියලා දානවා. හරි මේක මෝල් නෙමෙයි මවුල කියලා. එතකොට මවුල එකක්. එතකොට කාබන් ග්‍රෑම් 12ක තියෙනවා කියන්නේ මවුල එකක්. කාබන් පරමාණු මවුල එකක් තියෙනවා. කාබන් පරමාණු නම් 6.0.22 වැඩි කිරීම 10 23ක් තියෙනවා. හරි. දැන් මම මේකෙන් අහුවොත් කාබන් ග්‍රෑම් 24ක එහෙනම් කාබන් මවුලක කොච්චර තියෙනවද? කාබන් ග්‍රෑම් 12ක තියෙනවා මවුල එකක්. එහෙනම් කාබන් ග්‍රෑම් 24ක තියෙනවා මවුල දෙකක්. ඉතින් ඒ වගේ. දැන් අපිට කියන්න පුළුවන් කාබන් මවුල 3ක ස්කන්ධය කීයද කියලා. ඒතර කාබන් මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 12යි. විතරම මවුල එකක ස්කන්ධය කියන්නේ ඒ ද්‍රව්‍යයේ මූල ද්‍රව්‍යයක් නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තු සංඛ්‍යාව. අණුවක් නම් සාපේක්ෂ අණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තු සංඛ්‍යාව. ඒක තමයි මවුලයක් කියන්නේ. හරි. එතකොට අපි හිතමු කැල්සියම් මවුල දෙකක ස්කන්ධය කීයද? දැන් මවුල එකක ස්කන්ධය කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තා. ඒක ග්‍රෑම් 40යි. එහෙනම් මවුල දෙකක ස්කන්ධය ග්‍රෑම් 80යි. හරි ඒ වගේ. ඉතින් මේක මෙතනත් එහෙම දැන් CO2 ග්‍රෑම් 44ක තියෙනවා. CO2 අණු 6.0.22 වැඩි කිරීම 10 23ක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මවුල එකක් තියෙනවා කියලා. මවුල එකක්. එතකොට CO2 මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 44යි. මෙතන යනවා මවුල දෙකක ස්කන්ධය. නම් ග්‍රෑම් 88යි. මවුල භාගයක ස්කන්ධය ග්‍රෑම් 22යි. එහෙම නැත්නම් අපිට CO2 ග්‍රෑම් 22ක අඩංගු මවුල ගන්න. ග්‍රෑම් 22ක 44 තියෙනවා මවුල එකක්. එහෙනම් 22ක තියෙනවා මවුල භාගයක්. අන්න ඒ වගේ ගණනය කිරීම ටිකක් කරන්නයි අපි ඊළඟට යන්නේ. මේක මොඩල් මට මේ ගණනය කිරීම වල තියෙන මාදිලි 6ක්. ඒ 6 ආකාරය තමයි අපිට ඊළඟට අපි කතා කරන්න යන්නේ. ඊට පස්සේ ඒකේ මුලින් ගත්තොත් අපිට තියෙන මෞලික ස්කන්ධය. මොකද මේ මෞලික ස්කන්ධය කියන්නේ? ඒක නමින්ම අදහසක් එනවා මෞලික ස්කන්ධය කියන්නේ මවුල එකක ස්කන්ධය. මවුල එකක ස්කන්ධය. එතකොට ඒක අපි ලියන්නේ මෙහෙමයි. මවුලයට ග්‍රෑම් කියලා. මෞලික ස්කන්ධය කියන්නේ මවුල එකට ග්‍රෑම්. මේ වෙනින් කියන්නේ අයන් එක හිතන්න.
මවුල 1ට ග්‍රෑම්. හරි මවුල 1ට ග්‍රෑම්. ඒතර මෞලික ස්කන්ධය anu කුමක්ද කියලා අහපුවම මෙතන ඔයාලා ලියලා තියෙන්න ඕනේ. පරමාණු හෝ අණු මවුල එකක ස්කන්ධය. පරමාණු හෝ අණු මවුල එකක ස්කන්ධය. ඊළඟට මෞලික ස්කන්ධයමයිනේ ඒකකය. මේකෙන් තමයි අපි ගොඩක් වෙලාවට මෞලික ස්කන්ධයමයිනේ මවුලේට ග්‍රෑම් වලින්. හැබැයි අන්තර්ජාතික ඒකකය වෙන්නේ මවුලේට කිලෝග්‍රෑම්. මොකද ස්කන්ධයමයින අන්තර්ජාතිකය කියන්නේ කිලෝග්‍රෑම්. ඒතර මවුලේට කිලෝග්‍රෑම් තමයි අන්තර්ජාතික ඒකකය වෙන්නේ. මේකක දෙකම උතන ලියා ගන්න. ඒක දෙකෙන් අපිට ඕන උත්තර තියන්න පුළුවන්. හරි. එතකොට මේ ගණන් හදද්දි විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් අපිට සමහර වෙලාවට ගණන් හදද්දි ඒ ගානේ අපිට අවශ්‍ය වෙනවා පරමාණුවක් නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අණුවක් නම් සාපේක්ෂ අණුක ස්කන්ධය අවශ්‍ය වෙනවා. හැබැයි එහෙම අවශ්‍ය නොවන අවස්ථාවක් තියෙනවා. ඒතර අවශ්‍ය නොවන අවස්ථාවවලදී අපි ඒවල දැන් සාපේක්ෂ යම්කිසි අණුවක් දීලා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා කියන අපරාධ කාලේනාස්ති වීමක්නේ. ඒතර අපි ගානක් කියවද්දී අපිට මුලින්ම තේරෙන්න ඕනේ මේකට මේකේ මේ ද්‍රව්‍යයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඕනද නැද්ද කියන එක. ඒක හොයාගන්න මෙහෙමයි. ගානේ ස්කන්ධයක් සම්බන්ධ කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් වලින් මොකක් හරි අගයක් දීලා තියෙනවා නම් අපිට අනිවාර්යෙන් මේ ද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හෝ සාපේක්ෂ අණු ස්කන්ධය ඕන. එහෙම අවශ්‍ය නැති අවස්ථාවලදී ඒ කියන්නේ ස්කන්ධයක් සම්බන්ධ කරලා දීලා නැත්නම් හෝ ස්කන්ධයක් අහලා නැත්නම් හරි ස්කන්ධයක් දීලා නැත්නම් ස්කන්ධයක් අහලා නැත්නම් සාපේක්ෂ අණු ස්කන්ධ සාපේක්ෂ පරමාණු ස්කන්ධ අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දැන් අපි ගණන් ගත්තොත් දැන් මෙතන බලන්නකෝ දැන් මුල් ගණන් 21 ඉඳන් ගණන් 5 ස්කන්ධ හොයන්න කියලා තියෙන්නේ. ඒතකොට අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා මේ ද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණු ස්කන්ධ හෝ සාපේක්ෂ අණු ස්කන්ධ අවශ්‍ය වෙනවා. ඊළඟට බලන්නකෝ දැන් 26 ඉඳන් 30ටත් ස්කන්ධනේ අහලා තියෙන්නේ. එතකොට මේ ද්‍රව්‍යවල සාපේක්ෂ අණු ස්කන්ධ හෝ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඕන. ඊළඟට බලන්නකෝ 31 ඉඳන් 35ට ස්කන්ධයක් දීලා තමයි මවුල ගානක් අහන්නේ නේ. එතකොට එතන ස්කන්ධ දීලා තියෙන නිසා අපිට අවශ්‍ය වෙනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධ හෝ සාපේක්ෂ අණුක ස්කන්ධ. ඊළඟට බලන්න 36 ඉඳන් ගණන් ටික. එතන ස්කන්ධයක් සම්බන්ධ නැහැ නේ. ස්කන්ධයක් අහන්නෙත් නැහැ. ස්කන්ධයක් සම්බන්ධ කරලා ගාන දීලත් නැහැ. එහෙනම් අපිට ඒ අවස්ථාවවලදී 36 ඉඳන් 43 දක්වා අපිට අවශ්‍ය වෙන්නේ ඒ ද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණු ස්කන්ධ හෝ සාපේක්ෂ අණු ස්කන්ධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට 44 ඉඳන් 48 ගණන් වල ස්කන්ධයක් සම්බන්ධ නිසා ඒවල සාපේක්ෂ අණු ස්කන්ධ අපිට අවශ්‍යයි. ඊළඟ 49 ඉඳන් 53 දක්වා ස්කන්ධයක් සම්බන්ධ නැහැ. නේද? එහෙනම් ඒවල සාපේක්ෂ අණු ස්කන්ධ හෝ සාපේක්ෂ පරමාණු ස්කන්ධ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ අවශ්‍යතාවය ඉස්සලා දැනගන්න ඕන. ඒ කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඕනද නැද්ද කියන එක. රයිට්. අපි මේ ගණන් ටික දැන් හදාගෙන යමු. ඉස්සලා මුලින් ගන්න 21 සෝඩියම් වල මෞලික ස්කන්ධය. එහෙනම් අපි ඉස්සලාම මේ වගන්ති වලින් මේ ගණන් හදන්න පුරුදු වෙන්න. හරි වගන්ති ලියලා. එතකොට 21. එතකොට අපිට බලන්න සෝඩියම් වල අපි ඉස්සලාම ලියන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. right? එහෙනම් අපි ලියමු සෝඩියම් මවුල එකක ස්කන්ධය. සෝඩියම් මවුල එකක ස්කන්ධය. right? එතකොට මවුල එකක ස්කන්ධය කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ග්‍රෑම් වලින් ගන්න. ඒ කීයද? 23යි. ඊට පස්සේ ඕනම් එම නිසා සෝඩියම් වල මෞලික ස්කන්ධය. සෝඩියම් වල මෞලික ස්කන්ධය. එහෙනම් අපිට පුළුවන් මේකේ ඒකකයක් එක්ක ලියන්න මවුලයට ග්‍රෑම් 23යි කියලා. right? ඒ විදිහටයි ඊටු ගණන් ටික අපිට හදා යන්න තියෙන්නේ. ඊළඟට 22 කියන්නේ කැල්සියම් වල මෞලික ස්කන්ධය. එහෙනම් කැල්සියම් වල මෞලික ස්කන්ධය 22. කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. එතකොට කැල්සියම් මෞලික ස්කන්ධය ග්‍රෑම් 40යි. එහෙනම් කැල්සියම් වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 40. right? ඔය විදිහට බලන්න. ඊළඟ CO2 වල 23 වෙනි ගාන. CO2 වල මෙතන ගන්නේ සාපේක්ෂ අණුවක්නේ. සාපේක්ෂ අණු ස්කන්ධය. එතකොට CO2 වල සාපේක්ෂ අණු ස්කන්ධ හොයලා ගන්න ඕනේ කාබන් 12යි. ඔක්සිජන් දෙකට 16 දෙකක් 32යි එකතු කරලා ගත්තාම 44යි. එතකොට CO2 මෞලික ස්කන්ධය ග්‍රෑම් 44. එහෙනම් CO2 මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම්
44. right? ඒ වගේ ඊළාට 24 NaCl වල මෞලික ස්කන්ධය. NaCl. එහෙනම් NaCl වල සාපේක්ෂ අණු ස්කන්ධ හොයන්න ඕනේ. Na 23යි Cl 35.5 එකතු කරපුවාම 58.5. එතකොට NaCl මෞලික ස්කන්ධය. මේක ග්‍රෑම් වලින් ගන්න. ග්‍රෑම් 58.5. එහෙනම් NaCl මෞලික ස්කන්ධය ග්‍රෑම් මෞලයට ග්‍රෑම් 58.5යි කියලා. ඊළඟ CaCO3 වල 25 වෙනි ගාන CaCO3 වල සාපේක්ෂ අණු ස්කන්ධය. ඒක CaCO3. ඒතර පැත්තෙන් අපිට හොයාගන්න එකපාරටම කියන්න බැරි නම් කැල්සියම් 40යි කාබන් 12යි O3 16 3ක් 48යි. එකතු කරලා ගත්තාම එනවා Ci කියලා සාපේක්ෂ අණු ස්කන්ධය. එහෙනම් Ci. ඒතර CaCO3 මවුල එකක ස්කන්ධයේ ග්‍රෑම් 100යි. එහෙනම් CaCO3 මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 100යි. right? මෞලයට ග්‍රෑම් 100යි කියලා ලැබෙනවා. ඔය තමයි එක මොඩල් එකක්. හරි. දැන් ඔය ගණන් හදා යද්දි දැන් මේ එක මොඩල් එකක්. හරි. දැන් එතන 25 වෙනි ගානේ මම හරහාට ඉරක් ඇඳලා ඊළඟ 26 වෙනි ගානේ ඉඳන් තියෙන්නේ 30 වෙනි ගාන දක්වා තව මොඩල් එකක්. හරි. අපි ඒක ඒ මොඩල් එක පොඩ්ඩක් බලමු. හරි. එතන තියෙන්නේ සෝඩියම් මවුල 5ක ස්කන්ධය. එහෙනම් එතනත් ස්කන්ධයක් සම්බන්ධ නිසා අපිට මුලින්ම සිද්ධ වෙනවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලියන්න. 26 වෙනි ගාන. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 23යි. සෝඩියම් මවුල 5ක ස්කන්ධය අහන්නේ අපි දන්න දේ ඉස්සර ලියා ගන්න. සෝඩියම් මවුල එකක ස්කන්ධය. මේක අපි දන්න දේ මවුල එකක ස්කන්ධය කියන ග්‍රෑම් 23යි. එහෙනම් අපෙන් අහන්නේ සෝඩියම් කොච්චරද? මවුල 5ක ස්කන්ධය. දැන් මවුල 5ක ස්කන්ධය ගාන පිටවන්න. මෙහෙම ගාන පිටවන්න පුරුදු වෙන්න. මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 23 නම් මෙතන ඉර යටින් පටන් ගන්න මෙහෙම. මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 23 නම් මවුල 5ක ස්කන්ධයේ කීයද? අන්න එහෙම. ගාන පිටවන්න ඕන පුරුදු වෙන්න. ඒතර මවුල කැපිලා යනවානේ. එතකොට 5න් වැඩි කරන්න 23 5 3 15යි 5 වල 10යි 11යි. එතකොට ග්‍රෑම් 115යි කියලා. හරි ග්‍රෑම් 115යි. ඒ වගේ කැල්සියම් මවුල 10ක ස්කන්ධයත් ඒ වගේමයි හොයන්නේ. කැල්සියම් මවුල 10ක ස්කන්ධය ඉස්සලාම කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. ඒතර කැල්සියම් මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 40යි. ඒතර කැල්සියම් මවුල 10ක ස්කන්ධය. එහෙනම් මවුල එක ස්කන්ධය ග්‍රෑම් 40 නම් මවුල 10ක ස්කන්ධය කීයද? මවුල කැපිලා යනවා ග්‍රෑම් 400යි කියලා. හරි ග්‍රෑම් 400. ඊළාට 28 වෙනි ගාන. ඒක අහන්නේ CO2 අණු මවුල 0.5ක ස්කන්ධය CO2. එතකොට අපි සාමාන්‍ය CO2 වල සාපේක්ෂ පරමාණුක නෙමෙයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා එතන එන්න ඕන. සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. දැන් මට කටපාඩම් CO2 කාබන් 12යි O2 16 දෙක 32යි. එකතු කරලා ගත්තාම 44යි. The CO2 මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 44යි. අපෙන් ආනේ CO2 මවුල කොච්චරකද? 0.5ක. මවුල 0.5ක ස්කන්ධය. එහෙනම් ගාන පිටවන්න මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 44යි. මවුල 0.5ක ස්කන්ධයේ කීයද? මවුල කැපිලා යනවා. දශම අමතක කරලා සුළු ගන්න 5 4 20යි දෙකක් ඉතුරුයි 5 4 20යි 2යි 22යි. දැන් දශම ස්ථානයක් වෙන් කරන්න ග්‍රෑම් 22යි. හරි ග්‍රෑම් 22යි. ඒ වගේ 29 NaCl. එහෙනම් අපි NaCl වල
සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න ඕනේ. Na 23යි Cl 35.5යි එකතු කරලා ගත්තාම එනවා 58.5යි කියලා. එහෙනම් NaCl මවුලයක ස්කන්ධයේ ග්‍රෑම් 58.5යි ග්‍රෑම්. අපෙන් අහන්නේ NaCl කොච්චරකද? මවුල 2.5ක. මවුල 2.5ක ස්කන්ධය නම් ගාන පිටවන මවුලයක ස්කන්ධය ග්‍රෑම් 58.5යි. අහන්නේ මවුල 2.5ක ස්කන්ධය කීයද කියලා. මවුල කැපිලා යනවා. සුළු කරන්නයි තියෙන්නේ. මම 25න් වැඩි කර දශම අමතක කරලා වැඩි කරන්න. 25 සරක් 5 125යි 12ක් ඉතුරුයි. 25 සරක් අට 200යි 212යි 212යින් දෙක දැම්මා 21ක් ඉතුරුයි. 25 සරක් 5 125යි. එතකොට එනවා එතන 146යි කියලා. දශම ස්ථාන දෙකක් තියෙනවා වෙන් කරන්න. මෙන්න මෙතනට වෙන් කරා 146.25. right. ඊළඟට කැල්සියම් කාබනේට් අණුමවුල 0.1ක තියෙන ස්කන්ධය අහන්නේ 20 වෙනි ගාන. එහෙනම් කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න ඕන. කැල්සියම් 40යි කාබන් 12යි O3 16 O3 48 අපි ඉස්සෙල්ලා 100යි. ඒතොර කැල්සියම් කාබනේට් මවුලයක ස්කන්ධය වෙන්නේ ග්‍රෑම් 100යි. එහෙනම් කැල්සියම් කාබනේට් අපෙන් අහන්නේ ග්‍රෑම් 0.01 ස්කන්ධය. නේ 0.01 ස්කන්ධය අහන්නේ ගාන පිටවන්න. මවුලයක ස්කන්ධයේ ග්‍රෑම් 100යි. මවුල 0.01 ස්කන්ධය කීයද? මවුල කැපිලා යනවා. 100 එකෙන් වැඩ කරපුවාම 100යි දශම ස්ථාන දෙකක් වෙන් වෙනවා. එතකොට කීයද? ග්‍රෑම් 1යි කියලා එනවා. right ග්‍රෑම් 1යි කියලා එනවා. ඒතොර මේ මොඩල් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන තව මොඩල් එකක් ඊළඟට ඔයාලට කතා